ඔයා මේ ගණන් වර්ග දෙක දන්නවා නම් ඔයාට භාග ප්‍රශ්නේ හදන්න පුළුවන්. ඒතර වර්ග දෙක අඳුරගත්තා නම් හරි. දැන් මම වර්ග දෙක මේක උගන්වන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕනා ඉන්නවා නම් හතරක් ක්ලාස් එකක් තියෙනවා 8:00මාර 10:00මාර ඒකට එන්න. එතකොට මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් මේ ගාන කියනවා මේ ගාන විතරක් කියලා දෙන්න. ගමනකින් 7න් 2ක් යනවලු බස් එකේ. ඒතර ඔයා මේ ගණන් හදනකොට මෙන්න මෙහෙම දෙයක් කරගන්න ඕනේ. ගොඩාක් ළමයි වරද්දන්නේ මේ ගාන. එයා ගාන කියවලා ඒ ගානට අදාළ ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ භාග ප්‍රශ්න එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. භාග ප්‍රශ්න නිතරම කරන්න ඕනේ ගාන දිහා බලලා ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් ඔයා ගානේ වටපිටාවේ බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්න ඕන. එහෙම හදලා තමයි උත්තර ලියන්නේ. તો දැන් අපි මේ ගාන කියලා. දැන් ඔයා ගාන කියවුවට පස්සේ තියෙනවා ගානේ ගමනකින් 7න් 2ක් බස් එක යනවා. ඉතින් 7න් 2ක් බස් එක යනවා නම් ඔයා ඒක ලියා ගන්නවා. ලියන මෙන්න මෙහෙම කොටු කරගන්නවා. දැන් ඔයාලට මේක හයිලයිට් වෙලා තියෙනවා. 7න් 2ක් බස් එකේ. ඉතින් 7න් 2ක් බස් එකේ ගියොත් තව යන්න ඉතුරු 7න් 2ක් ගියාම 7න් 5යි. ඉතුරු 7න් 5යි. ඉතින් අපිට ඊළඟට කියනවා ඉතිරියෙන්. දැන් අපිට තියෙනවා මේක ඉතුරු ප්‍රමාණය 7න් 5. ඉතුරු ප්‍රමාණයෙන් 4න් 3ක් යනවලු පාපැදියෙන්. එතකොට ඉතිරිය 7න් 5යි. ඉතිරියෙන් කිව්වොත් මෙයාගෙන් මේකෙන් ඉතිරියෙන් 7න් 5. sorry ඉතිරියෙන් 4න් 3ක්. දැන් ඉතුරු ප්‍රමාණය අපි ලියා ගන්නවා 7න් 5යි. ඒකෙන් 4න් 3ක්. මේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයෙන් 4න් 3ක් යනවා පාපැදියෙන්. එතකොට නිතරම මේ ඉතුරු ප්‍රමාණයක් අපි ගන්නවනේ. ඉතුරු ප්‍රමාණය අරගෙන ඉතුරු ප්‍රමාණයෙන් කියලා ගුණ කරනවනේ භාගයකින්. ඉතුරු ප්‍රමාණයෙන් කියලා ගුණ කරාම භාගයකින් උත්තරයක් ඔයාට එනවනේ මොකක් හරි. උත්තරය මොනවා හරි එනවා. දැන් මේක නම් මේ බෙදෙන්නේ නැහැ. මේ අල්ලයන් එක කියන ගුණ කිරීමනේ. ඒතර එනවා උඩ යට සුළු කරගෙන යන්න වෙනවා. සුළු කරොත් එහෙම ඔයාට එනවා 5 වරක් 3 15යි 7 වරක් 4 28යි. 28න් 15ක්. නිතරම ඉතිරියෙන් කියලා ගුණ කරාට පස්සේ ඔයාට එන උත්තරේ එන්නේ මුළු පංගුවෙන් ගන්න. නිතරම එන්නේ මුළු පංගුවෙන් ගන්න. ඒතර ඉතිරියෙන් නම් 4න් 3ක්. ඒතර ඉතිරිය මෙච්චර ඒකෙන් 4න් 3ක් කියන්නේ සුළු කරාම 28න් 15ක්. එහෙනම් මෙන්න මේක තමයි ඔයා පාපැදියෙන් ගමන් කළ කොටස. පාපැදියෙන්. අන්න එහෙනම් ඒක හොයා ගන්නවා. නම්බර මම තාම ප්‍රශ්න වලට උත්තර දීවේ නැහැනේ. විතර මේ භාග ගන්න එහෙම එකක් තියෙනවා. ප්‍රශ්න බැලුවොත් වැඩේ අනා ගන්නවමයි. එහෙනම් බස් එකේ ගියපු ගාන ආ දන්නවා. මුළු පංගුවෙන්ම 7න් 2ක්. කියන මුළු කොටසෙම 7න් 2ක් බස් එකේ ගියා. දැන් ඔයාලට මෙතන ආවා මුළු ගමනේ දුරෙන්ම 28න් 15ක් පාපැදියෙන් ගිහිල්ලා. මුළු ගමනේම. එහෙනම් ඔයා ආයෙ මුලට යනවා ගානේ. එහෙම යන්න ඕන. ඒ ගානේ හැටි. ආයෙ මුලට යනවා. මේ දෙකෙන්ම ගිහපු පංගුව හොයන්න ඕන. බස් එකේ ගිය ප්‍රමාණය 7න් 2යි. ඔන්න මම ලිව්වා මුළු බස් එකේම 7න් 2ක්. මුළු ගමනේ දුරෙන්. පාපැදියෙන් නම් මුළු ගමනෙන් 28න් 15ක්. මේක ගන්න මුළු දුර ගන්න. පාපැදියෙන් ගිහිල්ලා කියනවා 28න් 15ක්. දැන් මෙන්න බස් එකේ ගිය දුර මෙන්න පාපැදියෙන් ගිය දුර. එහෙනම් දෙකෙන්ම ගිය දුර බලන්න මේ දෙක එකතු කරනවා. දැන් ඔයා දන්නවා භාග දෙකක් එකතු කරනවා නම් අපි හරය සමාන කරන්න ඕනේ. හරය සමාන කරොත් මෙයා 28 නම් මෙයාත් 28 කරනවා. මෙයා 28 කරන ගුණ කරනවා 4ෙන්. එහෙනම් උඩත් ගුණ කරනවා 4ෙන්. එතන 4 වරක් 2 8යි 7 වරක් 4 28යි. මෙතන බබෝ 28න් 15. දැන් දෙකේම හරය සමානයි 28යි. 15 ධන 8 23. දැන් ඔයා සමානලට මේ සිස්ටම් එක දන්නේ නැත්නම් වැඩේ ගාන වරද්දන්නේ නැති. කියන්නේ මේ ගානේ හදන ක්‍රමය මෙහෙම. නැතුව කවුරු හරි ගුරුවරයෙක් ගාන දීලා ප්‍රශ්න වලට උත්තර ලියවනවා නම් එයා විෂය දන්නේ නැති ක්‍රම තියෙනවා. ගණන් හදන්න දන්නවද? ඕගොල්ලෝ කෙනෙක් දැන් ඔයා A level maths කරොත් එහෙම ගණන් හදන්න පුළුවන්. නමුත් උගන්වනවා කියන වෙනම කතාවක්. එතකොට දැන් 28න් 23ක් මේ වෙනකොට
බස් එකේ ගිහින් තියෙනවා පාපැදියෙන් ගිහින් තියෙනවා. ඒ කියන්නේ මුළු ගමනෙන්ම 28න් 23ක් ඉවරයි. ඒතර තව හිතනවා 28න් 23ක් ඉවරයි. තවත් ඉතුරු තියෙනවා. 28න් 23ක් මේකට ගියොත් තව ඉතුරුයි 28න් 23 අඩු කරාම 5ක්. අන්න 28න් 5ක් තව තියෙනවා. ඒතර අපිට කියනවා මේ ගානේ ගමනේ අවසාන කොටස පයින් ගිහිල්ලා තියෙනවා. ඉතුරු කොටස. එහෙනම් මේකට දැන් ඉතුරු උනේ 28න් 5 තමයි ඉතුරු උනේ. මේක තමයි පයින් යන්නේ. පයින් ගිය දුර. දැන් ඔයා ප්‍රශ්න වලට උත්තර දැන් ලියන්න මේක දිහා බලන්න. මෙන්න මේ ස්ට්‍රක්චර් එක ගහන්න නැති වුණොත් ඔයා විභාගෙට ප්‍රශ්නේ වරද්ද ගන්න. පළවෙනි එක. දැන් අහන ප්‍රශ්න මුලින් අහනවා බස් එකේ ගියාට පස්සේ ගමනේ ඉතිරි දුර. දැන් බස් එකේ ගියානේ 7න් 2ක්. එහෙම ගියාට පස්සේ ඉතිරි දුර කීයද? 7න් 5යි. ඔන්න පළවෙනි එකට උත්තරේ හරි 7න් 5යි. ඔක හරිනම් ලකුණු 2යි. ලකුණු දාගන්න දැන් තමයි අපි ලකුණු ටික බලන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එක අහනවා පාපැදියෙන් ගමන් කළ දුර සම්පූර්ණ ගමනෙන් කොච්චර දුරක්ද කියලා. මේ හොයලා තියෙන්නේ. පාපැදියෙන් ගිය දුර ගමනේ මුළු දුරෙන්ම නම් 28න් 15යි. අන්න දෙකට උත්තරේ. ප්‍රශ්නාංක දෙකට උත්තරේ 28න් 15යි. ලකුණු 2යි. තුන්වෙනි එක. ඊළඟට අහනවා තුන්වෙනි එක පාපැදියෙන් ගමන් කළ දුර පයින් ගමන් කළ දුරෙන් 3 ගුණයක් බව පෙන්වන්නලු. පාපැදියෙන් ගමන් කරපු දුර පයින් ගමන් කරා වගේ 3 ගුණයක්ලු. දැන් ඔයා පයින් ගමන් කරපු දුර හොයලා තියෙනවනේ මේක. 28න් 5යි. මේ පාපැදියෙන් ගමන් කරපු දුර මේක. පයින් ගමන් කරපු දුර මේක. මේ පාපැදියෙන් ගමන් කරපු දුර මෙන්න මේ දුර පයින් ගමන් කළා වගේ 3 ගුණයක් බව පෙන්වන්න. බලමු අපි. දැන් පයින් ගමන් කළ දුර කොච්චරද? 28න් 5යි. 28න් 5යි. මේ පයින් ගමන් කරපු එක වගේ 3 ගුණයක් ලු පාපැදියෙන් ගියුවේ. එහෙනම් පයින් ගමන් කරපු දුර 3ෙන් ගුණ කරලා බලන්න. 28න් 5 ගුණ කිරීම 3. එතන 5 3 15යි. යටින් 28යි. හරිනේ. පයින් ගමන් කළ දුර 3ෙන් ගුණ කරාම මේ පාපැදියෙන් ගමන් කළ දුරට සමාන වුණා. දැක්කද? 28න් 5. එන එකක් හරි. તો මේ මුල් එක හරිනම් ලකුණු 2යි මේක හරිනම් ලකුණු 2යි මෙතන හරිනම් ලකුණු 3යි. දැන් ඔය ලකුණු 7ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා තව එකක්. පයින් ගමන් කරපු දුර මීටර් 750 නම් ගමනේ මුළු දුර හොයන්න කියලා. දැන් පයින් ගමන් කරපු භාගය දන්න මේ තියෙන්නේ 28න් 5යි. පයින් ගමන් කරපු භාගය. ඒ දුර මීටර 750. එහෙනම් ඔයා ලියා ගන්නවා මෙහෙම. 28න් 5ක් තමයි පයින් ගමන් කරේ. ඒ දුර 750යි මීටර. 750යි. කියන්නේ 28න් 5ක කොටසක් කියන්නේ මීටර 750. එහෙනම් ඔයා හොයා ගන්නවා බබුව 28න් 1ක්. කොහොමද හොයන්නේ? 750 දැන් 5ක් 750යිනේ. 28න් 5ක් 750යි. 5ක් 750 නම් ඔයා එකක් හොයන්න කොහොමද මේක පහෙන් බෙදනවා? එහෙනම් 28න් එකක් කියන්නේ 150යි මීටර. බෙදුවට පස්සේ 28න් එකක්. මුළු දුර නම් 28න් 28ක් වෙන්න එපා. මුළු දුර නම් 28න් 28ක් වෙන්න ඕනේ. ඒතර 28න් 28ක් හොයන්නේ එකක් 150 නම් 28ක් වෙන මේක 28න් ගුණ කරනවා. ඒතර 28ේම බිඳුව බිඳුවයි 28ේම 5ක් කියන්නේ 140න් බිඳුවයි 14යි 28ක 28යි 14යි 38යි 42යි 4200යි මීටර. ඔයාගෙන් අහන්න බබෝ මේක කිලෝමීටර වලින්. එහෙනම් මීටර කිලෝමීටර කරනවා නම් 1000න් බෙදන්න ඕන. ඔක 1000න් බෙදුවොත් දශම ස්ථාන 3ක් මෙහෙට පයින්නවා. 4.2 කිලෝමීටර. 4.2 කිලෝමීටර වෙනවා ගමනේ සම්පූර්ණ දුර. ඒතර ඒක හරිනම් ලකුණු 3යි. දැන් කවුරු හරි කෙනෙක් ඔක මීටර වලට විතරක් හදලා නම් ලකුණු 2ක් විතර තමයි හම්බෙන්නේ ඉතින් කිලෝමීටර කරලා නැත්තම්.
ඒතර දැන් ලකුණු ගාන දාන පැත්තකින් 10න් ඔයාගේ ලකුණු ගාන 10න් ඔයාට කීයද 8ද 7ද එහෙම දාන්න. එතකොට මේ ප්‍රශ්නේ හරි. අඩුපාඩුවක් කරන්න ටක් ගාලා හදාගන්න. මේ තියෙන ක්‍රීඩාංගණයක මේක ක්‍රීඩාංගණය මෙතන තියෙනවා වේදිකාවක්. ඒතර මේක වේදිකාවක්. කියන්නේ ස්ටේජ් එකක් හදලා තියෙනවා. පළවෙනි එක අහන ඔයාගෙන් වේදිකාවේ වර්ගඵලය. ඒතර ඔබ වේදිකාවේ හැඩය වෘත්තාකාරයි. ඒතර වෘත්තයක වර්ගඵලය හොයනවා නම් සූත්‍රය මොකක්ද? πr වර්ග. වෘත්තයක් නම් දැන් මෙතන වෘත්තයම නැහැ. වෘත්තයෙන් භාගයයි තියෙන්නේ. දෙකෙන් එක. එහෙනම් මේක සුළු කරන්නේ 5ට දානවා 7න් 22. ඊට පස්සේ බබෝ r හොයා ගන්න ඕනේ. දැන් මේ 14 කියන්නේ මෙතන ඉඳන් මෙතනටම දුරනේ. ඒතර 14 කියන්නේ අරය නෙමෙයි විස්කම්බය. එහෙනම් අරය ලියාගන්නේ 14 භාගේ 7යි. ඊට පස්සේ r වර්ග නම් ආයෙත් 7. වර්ගනේ ආයෙත් 7. ගුණ කිරීම වෘත්තෙන් භාගය. ඒතර බෙදීම 7 ගුණ කිරීම 7 සුළු වෙලා යනවා. දෙකෙන් බෙදුවාම 22ට 11යි. 11 වරක් 7 77යි වර්ගඵලය නම් වර්ග මීටර. එහෙනම් ඔයාලට නෝ වේදිකාවේ මෙන්න මේකේ වර්ගඵලය 77ක්. ඊට පස්සේ අහනවා වේදිකාව හැර මේ ඉතුරු කොටසේ වර්ගඵලය. කියද මේ මම මේ පාඩ කරන්නේ. ඔය ටිකේ වර්ගඵලය ඔයාගෙන් අහනවා. ඒතර ඔයා දන්න මෙන්න මේ පාඩ කරපු කොටස විතරක් හොයනවා නම් මුළු රූප සටහනේ වර්ගඵලයෙන් වේදිකාව අඩු වෙන්න ඕන. ඒතර මුළු රූප සටහනේ වර්ගඵලය හෙව්වොත් ත්‍රිකෝණාශ්‍රයක් මුළු රූප සටහන. එතකොට දිග ගුණ කිරීම පරල. 60 ගුණ කිරීම 40. එතකොට 6 වරක් 4 24යි 0.2යි වර්ගඵලය නම් වර්ග මීටර. 2400ක් මේ ඔක්කොම. එතන මේ ඔක්කොම කිව්වහම මුළු ග්‍රවුන්ඩ් එකම කියන්නේ වේදිකාව අරව මේව මේ තියෙන ඔක්කොමත් එක්කම සම්පූර්ණ. දැන් ඒකෙන් මේ කෑල්ල අයින් වෙනවනේ. එතන 77ක් අයින් වෙන්න ඕන. එතන 77ක් අයින් වුණාම 10න් 7 9න් 7 2යි මෙතන 3යි 2323යි වර්ග මීටර ඔයාට එනවා වේදිකාව නැතුව ඉතුරු කොටසේ වර්ගඵලය. වේදිකාව නැතුව ඉතුරු කොටසේ වර්ගඵලය. ඊට පස්සේ ආගෙන් අහනවා වේදිකාව සහිත පැත්ත හැර ඉතිරි පැත්ත තුනේ මීටර 2න් 2 පරතරය සිටිනසේ පහන් කඩ සිටු විය යුතු නම් මෙන්න මේක ඔයාලට මම කලින් කියලා දෙන විභාග ප්‍රශ්නවල ගොඩක් ඕක එනවා. දැන් ඔයාලට කියන මෙහෙම වේදිකාව තියෙන පැත්ත හැර. කියන්නේ වේදිකාව තියෙන මේ පැත්තේ ඒ පැත්ත නැතුව ඉතිරි පැති තුනෙන් මෙන්න අපි මෙතනින් පටන් ගත්ත කියලා පහන් කණු ඔහම දාගෙන යනවා. කණු හයි කරගෙන යනවා. කණු කොච්චරක් ඕනද අහනවා. දැන් ඔයාලට මම මේකට විදියක් කියනවා අහගෙන ඉන්න. දැන් මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ. දන්නේ නැති හරි කියන්නේ මේකම අපි තුන් මෙන්න මේ දිග අපි තුන් නිකන් මීටර 10යි. දිග මීටර 10යි. දෙකෙන් දෙකට කණු දානවා. එතන කණු දැම්මත් ඔයා බලන්න අපි මේක දෙකේ වලට බෙදමු කොහොමද? මීටර 2යි මීටර 2යි මීටර 2යි මීටර 2යි මීටර 2යි. එතන මේ දෙකේව පහක් එනවනේ. දෙකේ පරතර පහක් එනවා. පරතර පහයි. તો දෙකේ පරතර පහයි නම් ඔයා ඇත්තට බලන්න මේ මුල්ලේ ඉඳන් කණු දාගෙන ගියොත් අර පරතර ටිකට කණු කීයක් යනවද? 1 2 3 4 5 6යි. පරතර තියෙන්නේ 5යි. පරතර 5යි කණු 6යි. නිතරම මේ ඕනම තැනක කණු දානකොට ඔය පොඩි කණු හිටවනකොට මේ මුලට අගට කණු වැටෙනවා නම් පරතර ගානට වඩා කණු ගාන එකක් වැඩි. මුලටයි අගටයි කණු වැටුණොත් මේ පරතර ගානට වඩා කණු ගාන වැඩි. දැන් ළමයි කරන්නේ මෙහෙම. මේ දිග හොයා ගන්නවා 10යිනේ. පරතරේ දෙකෙන් දෙකක් නේ දාන්නේ. මේක දෙකට බෙදනවා. ඒතර උත්තරේ 5යි. එයා උත්තරේ ලියනවා 5යි කියලා. ඒ උත්තරේ කණු ගාන නෙමෙයි. උත්තරේ මොකද්ද? පරතර ගාන. පරතර 5යි. පරතර 5යි නම් ඔයා කණු ගාන හොයන්නේ කොහමද? පරතර ගානට වඩා කණු ගාන එකක් වැඩි. එහෙම වෙන්නේ අගමුල තියෙන ඒවාට විතරයි. දැන් මෙහෙම එකක් ආවොත් වෘත්තයක් දෙනවා. වෘත්තයක අගමුල නැත. අගමුල නැහැ. ඕක දෙකෙන් දෙකට බෙදමු නිකන්.
පරත කොහොම බෙදුවොත් බලන්න බෙදුවොත් මේ 2 4 6 8 10 පරතර 5යි. කණු දැම්මා කණු 5යි. දැන් ඔයාලට මේ දෙකේ වෙනස තේරෙන්න ඕනේ. වෙනස තමයි අග මුල තියනවා නම්, ඒ කියන්නේ අගයි මුලයි තියනවා නම් කණු ගාන පරතර ගානට වඩා එකක් වැඩි. කණු ගාන පරතර ගානට වඩා එකක් වැඩි. හැබැයි මේ වෘත්තයක් සමචතුරාස්‍රයක් ත්‍රිකෝණාස්‍රයක් මොකක් හරි මේ වගේ එකක් ආවොත් අග මුලනේ එහෙනම් පරතර ගානයි කණු ගානයි සමානයි. දැන් ඔයාලට මේ කියන කෙනාගේ මේ පැත්තට කණු දාන්න නැහැ උනේ. මේ පැත්තට දාන්නේ. ඔන්න ඔය පැති තුන විතරයි. එහෙනම් අගක් තියෙනවා මුලක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ඔයාලට ඔය කණු දාන්න වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. ඔන්න බලන්න. සම්පූර්ණ දිග බලන්න කොච්චර දිගට කණු වැටෙනවද කියලා මෙහෙට 60යි මෙහෙට 40යි ආයෙ මේකත් 60යි. මේකත් 60යි. ඒ කියන්නේ 60යි 40යි 100යි 60යි 160යි. ඕන්න ඔය වගේ එකනේ කණු වැටෙන්නේ. එතන බබෝ මේ අග කියනවා මුල කියනවා අග කියනවා. එහෙනම් මුලගේ කම් දෙකක් වැටෙනවා. එහෙනම් සම්පූර්ණ දිග 160යි. 60යි 40යි 100යි මෙතන 60යි 160යි. ඕකේ කණු දාන්න මීටර දෙකෙන් දෙකට බෙදන්න 80යි. ළමයි කියන්නේ 80යි කියලා. එයාට අමතක වුණා අග මුල තියෙන හින්දා මේ 80 කණු ගාන නෙමෙයි පරතර ගාන. පරතර 80යි කණු ගාන මීට වඩා එකක් වැඩි වෙන්න ඕනේ. කණු 81ක් එනවා. කණු 81ක් එනවා. අද අඩුපාඩු තියනවා නම් ඔක හදාගෙනම ඊළඟට හදන්න. ඔකේ ලකුණු දෙන විදියක් කිව්වොත් මෙහෙම. දැන් අපි හිතුව පළවෙනි ගානේ ලකුණු දෙකයි. ඒ ලකුණු දෙක හම්බෙන්නේ ඔයා මේ හරියට මේ අපි දැන් කවුරුහරි මේක ලියලා 5 වල 7න් 22 හරි. ආරුත් හරි භාගෙත් හරි ඔක්කොම හරි. උත්තරේ වරද්දලා. දැන් මේක සම්පූර්ණ ගාන හදලා ලකුණු දෙකක් එයා දාගන්න. හැබැයි අගේ උත්තරේ වැරදි මේ හදපු විදිය හරි. එහෙනම් එයාට එක ලකුණක් හම්බෙනවා. එහෙම හම්බෙනවා ඒ වගේ. දෙවනි එකේ ඔයා 2400 හෙව්වට එක ලකුණයි. ත්‍රිකෝණාස්ත වර්ගඵල. ඕකෙන් මේ 77 අඩු කරලා මෙන්න මේ උත්තරේ ගත්තා තව ලකුණයි ලකුණු දෙකයි. ඊට පස්සේ මේ ගානේ උත්තරේ 81 තියෙන්න ඕන 80 තිබුණොත් ලකුණු නැහැ 81 තියෙනවා නම් ලකුණු 3ක් ඔයා දාගන්න ලකුණු 7යි දැනට ලකුණු 7ක් තියෙනවා දැන් ඔයාට කියනවා මුළු වේදිකාව සහිත පිට්ටනියේ වර්ගඵලය කියලා මේ මුළු ඔක්කොම ගැන කියන්නේ අර වේදිකාව අතරමැද්දෙන් දැම්මට බය වෙන්න එපා වේදිකාවත් එක්කම මේතන මුළු ග්‍රවුන්ඩ් එක මේ ඔක්කොමනේ ඔක්කොගෙම වර්ගඵලය කියලා අපිට ආවනේ අපි හෙව්වේ 60 වැඩි කිරීම 4 2400 ඔය වර්ගඵලයෙන් මේකෙන් 10න් එක. તો 2400න් 10 එකක් ගැන සුළු කරාම බිඳුවට බිඳුවයි වර්ගඵලය වර්ග මීටර් 240ක් වෙන විදියට ත්‍රිකෝණාකාර කොටසක් මේ දිග පැත්තට යාවෙන විදියට මේක හදනවලු. ඒකයි අදලා පෙන්නන්න කියලා කියන්නේ. ඉතින් ත්‍රිකෝණ වලට අඳින්න පුළුවන් එක එක විදියට. මම මෙහෙම අඳින්නම්. මේ වගේ එකක්. මේ සම්පූර්ණ පළලම ගන්නවා අපි. දිග පැත්තට යාවෙන විදියට කොච්චරක් දිගට මේක ගන්න ඕනද කියලා අපි හොයන්න ඕන. ඒත් මේ දිග ඔයා දන්නේ නැහැ. අපිට මේ x කියලා. ඔය දිග. ඒත් දැන් ඔයා දන්නේ මේන්න මේ හදන ත්‍රිකෝණාකාර හැඩේ වර්ගඵලය කීයද 240යි. ඒ දැන් මේ මුළු ග්‍රවුන්ඩ් එකේ වර්ගඵලයම 10න් එකක් වෙන ත්‍රිකෝණයක් නේ. તો ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඔයා දන්නවා දෙකෙන් එකයි අවුතු ත්‍රිකෝණයේ ආධාරකයේ මෙයා කියලා x. ගුණ කිරීම ත්‍රිකෝණයේ ලම්බක උස 40යි. ඔය ටික ගුණ කරාම එන උත්තරේ 240ට සමාන වෙන්න ඕන. ඒතරට මේ දිග හොයාගන්න පුළුවන්. ඒතර දෙකෙන් එක x ගුණ කිරීම 40 ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි 240යි. සුළු කරාම දෙකෙන් බෙදුවාම 40ට 20නේ. 20x 20x 240 20x නම් දෙපැත්තම 20ෙන් බෙදනවා. ඒතර 20ට 20 කැපිලා යනවා x සමානයි මේකේ බිඳුවට බිඳුව කැපෙනවා 24ට දෙවරක් 12යි මීටර. එහෙනම් මෙයා
මීටර 12ක් දිගට ගන්න ඕන. මීටර 12ක් දිගට. එහෙනම් මේ උත්තරේ එනම 12යි මීටර. ඔය ත්‍රිකෝණාස්ත ත්‍රිකෝණ මෙහෙම ඇඳක් හරියට. දැන් මේක මෙහෙම ඇඳක් කොහොමක් හරි. එහෙම කමකුත් නැහැ. කොහොම හරි ඇඳලා පෙන්නලා මිනුම් ටික ගන්න ඕනේ. එතකොට ඒක ඔයාලට මෙන්න මෙහෙම ලකුණු දෙනවා. ඔයා මෙතන වර්ගඵලය මේ රූප සටහන ඇඳලා නම් හරි විදියට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ x හොයලා තියෙනවා නම් 12යි කියලා. එතනට තමයි ලකුණු දෙකක් හම්බ වෙන්නේ. ඒක තමයි වැදගත් කොටස. මිනුම් ගන්න ඕන. ඒතර ඒකෙන් දැන් ලකුණු 10න් ගාන දාගන්න. පළවෙනි එක හා දැන් ඉතින් ඔයාගේ ගෙදර මට කුලියට දෙනවා. කුලියට දුන්නාම මාස කුලිය ඔයා කියනවා සර් රුපියල් 30000ක් වුණ මාසෙට. මාසෙට 30000යි කුලිය. ඒතර ආ කුලියට දෙනකොට කියනවා සර් මෙහෙමයි මාසෙට 30000යි ඉතින් අවුරුද්දකවත් සල්ලි සර් අපි එකපාර ගන්නවා කියලා. ආ එන අවුරුද්දක සල්ලි දෙන්න ඕනේ. ඒතර 30000 ගානේ අවුරුද්දක් වෙන මාස 12ක් 3 වරක් 12 36යි අගට බිංදු 4යි ඔයාට මම 360000ක් දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවණි එක කියනවා ජනවාරි මාසේ වුණ දිනයක් කියලා. ඒ දිනේට කලින් වරිපණන් ගෙවුවොත් 110ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. දැන් වරිපණන් ගෙවන්නේ කොහොමද? ඔයානේ ගෙදර අයිතිකාරය. වරිපණන් ගෙවන්නේ ඔයා මම නෙවෙයි යන්නේ. ඒතර ඔයාගේ ගෙදර තක්සේරුව කීයද? වාර්ෂික තක්සේරුව 64000යි. ඕකෙන් ප්‍රතිශතයක් නේ වරිපණන් ගෙවන්නේ. ඕකෙන් 108ක් ඔය වරිපණන් බදු ප්‍රතිශතය ගෙවන්න ඕන. එතකොට මේක සුළු කරාම රුපියල් 5120ක් ඔයාට ගෙවන්න කියනවා. ගෙවන්න වෙන මුදල. හැබැයි දැන් ඔයාට කියනවා ජනවාරි මාසේ අර දිනයක් කියලා ඒ දිනේට කලින් ඔයා ගෙවුවොත් ඔයාලා ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා 110ක්. එහෙනම් ඔයාලට හම්බ වෙන ඩිස්කවුන්ට් එක බලාගන්න හැකි මෙයා ගුණ කරන ආයි කීයෙන්ද? දැන් 5120ක් ගෙවන්න හිටියා. ඕකෙන් 110ක් ඔයාට අඩු වෙනවා. ඒ කියන්නේ 512ක් සුළු කරනවා. රුපියල් 512ක් අඩු වෙනවා. ඔන්න ඔයාට හම්බ වෙන වට්ටම 512ක් අඩු වෙනවා. අර මෙහෙම. දැන් මේ එයා අර මේ එකපාර සල්ලි ගෙවලා අර ජනවාරි මාස දිනයක් කිව්වනේ. එදාට කලින් ඕක ගෙවලා වට්ටම ගන්නෙ නැතුව මෙයා අර සාමාන්‍ය විදියට කාර්තු වලට ගෙවුවොත් කාර්තුවක වටිනාකම අහනවා. දැන් අවුරුද්දටම කීයද 5120ක් ගෙවන්න ඕන අවුරුද්දටම. හරි ගාණ ගෙවන වට්ටම ගන්නෙ නැහැ කියලා කියනවා මෙතනදී. ඒ කියන්නේ වට්ටම නැතුව අර සාමාන්‍ය ක්‍රමයට ගෙවුවනම් 5120ම ගෙවන්න බෑ. එහෙම ගෙවුවොත් කාර්තුවකට ගාණ අහනවා. ඒ කියන්නේ කාර්තුවක් කියන මාස 3කට ගාණ. එහෙනම් මේක අවුරුද්දට කාර්තු 4යිනේ. අවුරුද්දට කාර්තු 4යි බබු. එයා පටල ගන්න එපා. ඔක 4ෙන් බෙදනවා. 5ට 1යි ඉතුරු 1යි 11ට 2යි ඉතුරු 3යි 32ට 8යි 1280ක් එක කාර්තුවකට ඔයා ගෙවන්න ඕන. එක කාර්තුවකට 1280ක් ඔයා ගෙවන්න ඕන. දැන් ඔයාට කියනවා ඔයා සාමාන්‍ය විදියට වරිපණන් ගෙවුවා නම් ඔයා ගෙවනවා කීයක්ද? අවුරුද්දටම 5120ක්. ඔයා ගෙදර අයිති කෙනා 5120ක් ගෙවනවා. ඊට පස්සේ ඔයාලට මේ ගෙදර දෙනකොට අර අලුත් පෙළියා කරලා දෙනවනේ සමහර අය ගෙවන්න. එහෙම ගෙදර අලුත් පෙළියා කරලා දුන්නොත් ඔයාට ඒකට වාර්ෂික වියදම. ඒ කියන්නේ අවුරුද්දටම 50000ක් යනවා. එහෙනම් ඔයාට 55120ක් වියදම් වෙන්න ඕනේ. දැන් ඔයා මගෙන් කීයක් ගත්තද? 360000ක් ඔයා ගත්තනේ. 360000ක් ඔයා ගත්ත මේ වැඩේට මගේ. එහෙනම් 360000ක් අරගත්තට ඕකෙන් ඔයාට වියදම් ගිහිල්ලා 55120ක්. එහෙනම් ඔයාට ඉතුරු වෙන ගාන වල මේක අඩු කරන්න. රුපියල් 3,04,880ක් ඔයාට ඉතුරු වෙනවා. රුපියල් 3,04,880ක් ඔයාට ඉතුරු වෙනවා. ඒක තමයි ඔයාගේ ලාභයේ විදියට වැටෙන්නේ. ඒතකොට ලකුණු මම දෙන්නම්. ඔක ලකුණු හම්බ වෙනවා මේ පළවෙනි එක හැදුවට ලකුණු 2යි. ඊට පස්සේ වෙන මෙතන වරිපණන් මුදල හොයාගත්තට ලකුණු 2යි. ඊට පස්සේ වට්ටම් මුදල හෙව්වට 1 ලකුණයි. ලකුණු 5යි. ඊට පස්සේ මෙතන කාර්තුවේ මුදල හෙව්වට ලකුණු 2යි. ලකුණු 7යි.
ඊට පස්සේ මෙතන ගෙවන්න තියෙන මුළු මුදල හොයාගත්තට ඔයාලට එක ලකුණයි කියන ඔයාලට යන වියදම ඕක අඩු කරලා අවසාන උත්තරේ හෙව්වට ලකුණු 2යි ලකුණු 10න් ගාන දාගන්න. දැන් ඔයාලට ඇත්තටම තේරෙනවා මේ ෆස්ට් පේපර් එකක් කරද්දී දෙයියනේ මේක අර හෙන්නට හිතලා කල්පනා කරලා මනෝපාරවල් ගහගෙන දඟලන පාඩම් සෙට් එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඒකේ මම කිය ෆස්ට් පේපර් එකේ තමයි රේස් කරන්න ඕන ලකුණු ගන්න. දැන් ඔයාලට ඇත්තටම තේරෙනවා මේ වැඩේ හරියට කරනවා නම් ඔයාලට සක්සස් මේක. නැතුව මේ ගුරුවරයා ලියන එක ඔයා ලියන එක නෙමෙයි. ඔයාම දැන් ලිව්ව පැයකට කලින් ලියලා ඔයාම බලන මගේ ලකුණු කොහොමද? මගේ අඩුපාඩු මොනවද? ඔබතුමා ඔයාලට දැන් භාග පාඩම් බැරි වුණා නම් ඔයා එනම් භාග පාඩම කොහෙන් හරි අල්ල ගන්න ඕනේ. වරිපඩම් පාඩම් බැරි වුණා නම් වරිපඩම් පාඩම අල්ල ගන්න. ඒක මම අර කිව්වේ කැමති අය ඉන්නවා නම් අපි පටන් ගන්න 26 වෙනිදා අලුතෙන් ක්ලාස් එකක්. ඒක O level විභාගේ වෙනකම්ම යනවා. හැමදාම රෑ 8:00 10:00 සතියට දවස් දෙකක් කරනවා. සඳුදායි බ්‍රහස්පතින්දායි තමයි මම හිතන් ඉන්නේ. හිතන් ඉන්න විදිහ දැනන්න. දවස් දෙකක් මුල ඉඳන් A to Z බැරි හැමදේම එක්ක ඔක්කොම ටික උගන්වනවා. ඔයගේ ටියුට් සෙට් එකක් ඔයාලා ගෙදරට එනවා. දැන් අපිට අනිත් අයගේ මේ මාසෙන් අපි දාන්න දැන් මොකද සංචාරන සීමා ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අපි සාමාන්‍ය normal online ඉන්න කට්ටියක් තියෙනවනේ. ඒගොල්ලෝගේ papers දැන් අද print එකට යනවා. ඒ ටිකත් ඔක්කොම තැපල් කරනවා. මම එතකොට ඉන්ට්‍රස්ට් ඉල්ල ගන්නම්. ඒ වැඩේ ක්‍රමවත්ව පිළිවෙලකට යනවාට බය නැතුව ලකුණු ටික හදාගන්න පුළුවන් මුලින් ඉඳන් හරියට අතපහුව වෙච්ච ඔක්කොම ටික හදාගෙන. හරි. ඒතර මේ ප්‍රශ්නෙත් හරි. ගාන පොඩ්ඩක් බැලුවොත් පොත් හලකට ගිය තරුෂී සිංහල පොත් 3යි ඉංග්‍රීසි පොත් 3යි. සෝරි ඉංග්‍රීසි පොත් 2යි. ඒක පොත් 5යි. පසින්දු සිංහල පොත් 2යි ඉංග්‍රීසි පොත් 3යි. මේවා පොත් සියල්ලම එකිනෙකට ප්‍රමාණයෙන් එකම ප්‍රමාණයවලු. නිවසට පැමිණි ඔවුන් දෙදෙනා මිලදීගත් පොත් අතරින් අහඹු ලෙස පොතක් බැගින් ගෙන කියවීමට අදහස් කරයි. ඒකට අදාළ පරීක්ෂණය කොටු දැලක දාන්නලු. ඒතර මෙහෙමයි කරන්නේ මේ කියන්නේ. දැන් මේනේ තරුෂි මොනවද අරන් තියෙන්නේ සිංහල පොත් 3ක් මම දැම්මා S1 S2 S3 කියලා. ඔයාලට ඕන සිංහල කියලා සියන්න දාලා 1 C2 C3 එම සියන්න කියලා ලියන්න පුළුවන්. ඉංග්‍රීසි පොත් 2යි. ඊට පස්සේ මේ පැත්තට පසින්දු ඉන්නවා. පසින්දු සිංහල පොත් 2යි ඉංග්‍රීසි පොත් 3ක්. මම E1 E2 E3 කියලා දාලා තියෙනවා. දැන් මේකෙදි දැන් මේ 10 වසර කියන්නේ මේ වාගේ මේ ටික අහන්නේ 11 තාම සම්භාවිතාව කරලා නැහැ. 10 වසර සම්භාවිතාවේදී ගොඩක් වෙලාවට මේ ඔක්කොම ටික පිරෙනවා. මම දැන් අපිට තේරුම් කරොත් මෙහෙම දන්නකො. දැන් ඔයා හිතන්න ඔයා තරුෂි මම පස්දු කියලා. මෙන්න මෙතන ගත්තොත් නිකන් මේ මොකක්ද මේ? ඔයා තෝරගන්න සිංහල පොතක් කියවන්න. මම තෝරන්නේ සිංහල පොත. අපි දෙන්නම එකම ජාතියේ පොත් දෙකක් තෝරන්නේ. අපි දැන් නිකන් මේ හරියට කියොත් මම මේක විස්තර කරන්නේ. මෙතනද කියොත් ඔයා තෝරන්නේ ඉංග්‍රීසි පොත. මම තෝරන්නේ ඉංග්‍රීසි පොත. දෙන්නම තෝරන්නේ එකම වර්ගයේ පොත. අපි මෙතනට ගියොත් ඔයා තෝරනවා සිංහල පොත. මම තෝරගන්නවා ඉංග්‍රීසි පොත. අන්න ඒක තමයි තේරුම. તો ලක්ෂ්‍ය ප්‍රස්තාර ඔය ටික ඇඳරන් හරි. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? දෙදෙනාම කියවූ පොත් දෙකම ඉංග්‍රීසි මාධ්‍යයවා වීම. දෙන්නම කියවපුවා ඉංග්‍රීසි. ඒක දෙන්නම කියවපුවා ඉංග්‍රීසි නම් මේ සිංහල ඉංග්‍රීසි. මෙහෙම බැලුවහම ඉංග්‍රීසි වෙන්න ඕනේ මෙහෙට තියෙන ඒවා. ඒතර මෙහෙනුත් ඉංග්‍රීසි වෙන්න ඕනේ. දෙන්නම ඉංග්‍රීසි නම් මෙහෙනුත් ඉංග්‍රීසි වෙන්න ඕනේ. එහෙනම් මෙහෙන් ඉංග්‍රීසි මේ තියෙන මේ ටික. මෙහෙන් ඉංග්‍රීසි මේ තියෙන්නේ. ඔය දෙකම ඔන්නෝම එකතු කරලා ගත්තොත් මෙන්න මේ ටික. දෙන්නම කියවුවා ඉංග්‍රීසි පොත්. දෙන්නම කියවුවා ඉංග්‍රීසි පොත්. එහෙම ඒවත් අවස්ථා තියෙනවා හයක්. මෙහෙනුත් ඉංග්‍රීසි මෙහෙනුත් ඉංග්‍රීසි දෙකම ඉංග්‍රීසි. එන අවස්ථා ගාන 6යි. තරු තියෙනවා පොඩි පොඩි ඒවා දාලා ඔක්කොම මෙහෙට 5යි මෙහෙට 5යි 5 වරක් 5 25න් 6යි සම්භාවිතාව දෙදෙනාම ඉංග්‍රීසි පොතක් තෝරා ගැනීම 25න් 6යි. ගාන කියනවා තරුෂි මිලදී ගත්ත පොත් වලින් දෙකක්ද පසඳු මිලදී ගත්ත පොත් වලින් තුනක්ද විද්‍යා ප්‍රබන්ධ විය. දෙදෙනාම කියවීමට තෝරාගත් පොත් විද්‍යා ප්‍රබන්ධ වීම හෝ නොවීම.
දැක්වෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. දැන් අපි හිතමු මේ දාලා තියෙන්නේ තර්ෂි තෝරගත්ත පොත් වලින් දෙකක්. පහෙන් දෙකක් විද්‍යා ප්‍රබන්ධ. පසින්දු තෝරගත්තේ වගේ තුනක් විද්‍යාව ප්‍රබන්ධ. දැන් ඔය රුක් සටහන පිරවුවත් මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් පොත් කීයක් තියෙනවද? පොත් 5යි තියෙන්නේ තර්ෂිකාව පොත් 5යි. ඒ පොත් 5න් එයා තෝරගත්තේ වගේ දෙකක් විද්‍යාවලු. විද්‍යා ප්‍රබන්ධ. તો පහෙන් දෙකක් විද්‍යා ප්‍රබන්ධ නම් එයාගේ පහෙන් ඉතුරු තුන විද්‍යා ප්‍රබන්ධ නෙමෙයි. එහෙනම් පහෙන් තුනක් විද්‍යා ප්‍රබන්ධ පොත් නෙමෙයි. ඊළඟ පස්දු ගාවට ගියාම පස්දු ගාව තියෙන ඒවගෙනුත් පහෙන් තුනක් විද්‍යා ප්‍රබන්ධ. එහෙනම් පහෙන් තුනක් විද්‍යා ප්‍රබන්ධ නම් පහෙන් දෙකක් විද්‍යා ප්‍රබන්ධ නෙමෙයි. ඒතර මෙතනට ගියා පහෙන් තුනක් විද්‍යා ප්‍රබන්ධ පහෙන් දෙකක් විද්‍යා ප්‍රබන්ධ නෙමෙයි. તો දැන් ඔයාලට මම තව එකක් කියන්නම්. දැන් මේ තෝරනකොට තර්ෂි තෝරණයම මේ තියෙන්නේ. පස්දු තෝරණයම මේ තියෙන්නේ. તો දැන් මෙන්න මෙහෙම කියොත් මේ තියෙන්නේ තර්ෂි තෝරපු එක විද්‍යා ප්‍රබන්ධයක්. රුක් සටහන් යන්නේ දිගේ. රුක් සටහන් දිගේ ඇවිදින්න අපි. તો මෙන්න මෙහෙම පාරවල් හතරයි. මේ එක පාරක් මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා තව පාරක්. මෙහෙම ගිහින් මෙහෙට එනවා තව පාරක්. මෙහෙම එනවා තව පාරක්. ඒතර මේ පාරේ ගියොත් තර්ෂිතත් විද්‍යා ප්‍රබන්ධ පොතක් හම්බ වෙනවා. පස්දුරත් විද්‍යා ප්‍රබන්ධ පොතක් හම්බ වෙනවා. දෙකම විද්‍යා ප්‍රබන්ධ. ඒතර මෙහෙට ගියොත් මෙයාට විද්‍යා ප්‍රබන්ධ හම්බ වෙනවා. මෙයාට විද්‍යාව හම්බ වෙන්නේ නැහැ. ඒතර මෙහෙම ගියොත් තර්ෂිත විද්‍යා ප්‍රබන්ධයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි පස්දුර විද්‍යා ප්‍රබන්ධයක් හම්බ වෙනවා. ඒතර මෙහෙම ගියොත් තර්ෂිතත් විද්‍යා ප්‍රබන්ධ පොතක් නෙමෙයි හම්බෙන්නේ. පසින්දුරත් විද්‍යා ප්‍රබන්ධ පොතක් නෙමෙයි හම්බෙන්නේ. දෙන්නට විද්‍යා ප්‍රබන්ධ නෙමෙයි. ඉතින් මේකම සම්භාවිතා හොයන්න විතරම මේ භාග හම්බෙන ඒවා ගුණ කරනවා. ඉතින් මේ භාගේ ගුණ කරනවා. ගුණ කරද්දී මේ දෙවරක් තුන උඩ වැඩි කරලා. දෙවරක් තුන 6යි. යට ගුණ කරනවා. 5 වරක් 5 25යි. එහෙනම් දෙන්නටම විද්‍යා ප්‍රබන්ධ හම්බෙන සම්භාවිතාවය වුවොත් 25න් 6යි. මේ ඉස්ත්‍යාවක් මේ භාග දෙක ගුණ කරන්නේ. તો දෙවරක් දෙක 4යි 5 වරක් 5 25යි. ඒතර මේ රුක් සටහන දිගේ ගියොත් මේ දෙන්න ගුණ කරනවා. 3 වරක් 3 9යි 5 වරක් 5 25යි. ඒතර මේ රුක් සටහන දිගේ ගියොත් මේ දෙන්න ගුණ කරනවා 3 වරක් 2 6යි 5 වරක් 5 25යි. ඔයාගෙන් අහන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ අහනවා. ඔන්න බලන්න ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. ප්‍රශ්නය අහන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුවත් විද්‍යා ප්‍රබන්ධයක් කියවා තෝරා ගැනීමේ සම්භාවිතාව. දෙන්නගෙන් එක්කෙනෙක් හරි විද්‍යා ප්‍රබන්ධයක් කියවා තෝරා ගැනීම. ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි. දෙන්නගෙන් එක්කෙනෙක් හරි කිව්වම දෙන්නම හරි එක්කෙනෙක් හරි කවුරු හරි විද්‍යා ප්‍රබන්ධයක් කියවලා තියෙන්න ඕනේ. නේ? දෙතන ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා ඉන්ටර්වයුව එකකට. දැන් ඔය ඉන්ටර්වයුව එකේදී අහනවා මෙහෙම මොකද්ද? ඕගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගෙ ලියලා තියෙනවා. අපි තුමු O level ලියලා ඔයා උසස් පෙළක් ලියලා ඉන්නේ කියලා. ඒතර මම ඇහුවොත් ඔතන ඉන්න එකකින් එක විභාගයක් හරි පාස් වෙච්ච අත උස්සන්න කිව්වා. එකක් හරි පාස් වෙච්ච අය කිව්වොත් O level විතරක් පාස් වෙච්ච අය උස්සන්නත් පුළුවන්. ශිෂ්‍යත්ව විතරක් පාස් වෙච්ච අය උස්සන්නත් පුළුවන්. ශිෂ්‍යත්වයේ O level දෙකම පාස් වෙච්ච අය උස්සන්නත් පුළුවන්. ශිෂ්‍යත්වයේ O level උසස් පෙළයි ඔක්කොම පාස් වෙච්ච අය උස්සන්නත් පුළුවන්. නේ? එහෙම ඕන එකක් හරි විභාග දෙකක් හරි. එහෙනම් මෙතන අහන්නේ එක්කෙනෙකුට හරි විද්‍යා ප්‍රබන්ධයක් හම්බුණා නම් එක්කෙනෙකුට හරි දෙන්නටම හරි. ඔන්න බලන්න මෙතන පොඩි වැඩක්. මේකේ මෙතන දෙන්නටම විද්‍යා ප්‍රබන්ධ හම්බුණානේ. එහෙනම් මේක ගන්න ඕනේ. මේක ගන්න. ඒ දෙන්නටම විද්‍යා ප්‍රබන්ධ තියෙනවා. මෙතනත් එක්කෙනෙකුට විද්‍යා ප්‍රබන්ධ තියෙනවා මේ ඉත්ත දිගේ එනකොට මේ එක්කෙනෙක්ට තියෙනවා. ඒතර මේක දිගේ ආවත් එක්කෙනෙකුට තියෙනවනේ. දෙවනට විද්‍යා ප්‍රබන්ධයක් හම්බෙලා තියෙනවා. මේකේ කාටවත් විද්‍යා ප්‍රබන්ධ හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙතන එක්කෙනා එන්නේ නැහැ. මෙයා නැහැ. ඒතර මෙයා එනවා. එහෙනම් සාමාන්‍යයෙන් ඔයා කරන විදිය මොකද්ද? මේ 25න් 6යි, මේ 25න් 4යි, මේ 25න් 9යි. ඔය ඔක්කොම එකතු කරනවා.
ඒතර මෙතන 6යි මෙතන 4යි 10යි මෙතන 9යි 19යි. 25න් 19 තමයි උත්තරේ ඔයාලා ලියන්නේ. ඔන්න ඒකට උත්තරේ. හැබැයි ඔයාලට ලේසි විදියක් තියෙනවා. මෙයත් හොයලා තුන් දෙනාම හොයලා එකතු කරනකොට වැඩි ලේසි. මෙයා ඉන්නේ නැහැනේ. මෙයා විතරක් නැහැනේ. එහෙනම් ලේසි විදිය මොකක්ද නේද? මුළු සම්භාවිතාව කීයද? මේ ඔක්කොගේ මේ සම්භාවිතාව 25න් නම් 25යි. මුළු සම්භාවිතාව 25න් 25යි. මෙයා ඉන්නේ එන්නේ නැති කෙනා අඩු කරනවා. 25න් 6ක් එන්නේ නැහැ. ඉතුරු ඔක්කොම එනවනේ. එහෙනම් මුළු සම්භාවිතාව 25න් 6 අඩු කරනවා. එහෙනම් 25න් 6 අඩු කරාම කීයද 19. එහෙම හොයන්නත් පුළුවන්. මේකට වඩා මේක ලේසියි. ඊළඟට අහනවා තව ප්‍රශ්නයක්. දෙදෙනාම විද්‍යා ප්‍රබන්ධ කියවා තෝරා නොගැනීම. දෙන්නම විද්‍යා ප්‍රබන්ධ කියවන්නේ නැති එක. ඉතින් ඒක මේකනේ. දෙන්නම විද්‍යා ප්‍රබන්ධ කියවන්නේ නැති එක කියනවා 25න් 6. දෙන්නම කියවලා නැහැ. එහෙනම් දෙවෙනි එකට උත්තරේ 25න් 6යි. ඒතර මුල් එකට උත්තරේ මේක. දෙවෙනි එකට උත්තරේ 25න් 6යි. එතකොට ඒක ලකුණු දෙන්නම් මෙහෙමද ලකුණු දාගන්න මේ විදියට. ඉස්සෙල්ලා දුන්න මං ලක්ෂ්‍ය ප්‍රස්ථාරට මේකට 3යි. ඒකේ අහපු ප්‍රශ්න දෙක ලකුණයි ලකුණු 4යි. මෙතන ලකුණු දාන්නේ මෙහෙම. මෙන්න මෙතන යට පිරවුවා නම් මම මේ පෙන්නන්නේ. ඒ කියන්නේ තර්ශිගේ 5න් 2යි මෙතන 5න් 3 පිරවුවට එක ලකුණයි. පසින්දුගේ මෙතන විද්‍යා ප්‍රබන්ධයි නොවීම පිරවුවට හරියට ලකුණු 1යි. ලකුණු 2යි. විද්‍යා ප්‍රබන්ධයි මෙන්න මෙතන පිරවුවට පසින්දුගේ පල්ලෙහෙන් පිරවුවට එක ලකුණයි. ලකුණු 3යි. ඊට පස්සේ මෙන්න මෙතන 4 වෙනි එක ලිව්වට උත්තරේ ලකුණු 2යි. 5යි. අන්තිම එකට 1යි. ලකුණු 6ක් එකතු වෙනවා. ඒත් සම්පූර්ණ 10යි 10න් ගානවා දාගත්ත නම් උත්තරේ හරි. එතකොට තව එක ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒවා ලකුණු 50න් ගාන දාලා බලලා ඔයා පොඩි අදහසකට එන්න අන්තිමට ඔයාගේ ලකුණු ගාන එක දැන් ලකුණු ගාන කැමති ළමයි මට මැසේජ් එකක් දාන්න. ෆෝන් නම්බර් එක දන්නේ නැති අයට මම දැන් මේ දවස් ටිකේම දෙනවා. 0.7යි 5යි 5යි 688යි 689. ඔකට WhatsApp දාන්නේ. WhatsApp දාලා කියන්න සර් මගේ ලකුණු ගාන මේ ගාන මම මොකද කරන්නේ? මම එතකොට යත් එක්ක බය වෙන්න එපා ඈ. ලකුණු අඩුයි කියලා බය වෙන්න එපා. ඔක දැන් හරි කොහොම දැනගන්න එක වටිනවා ඔයාට. සමහර ළමයි එහෙම දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ ලකුණු කීයක දින්න කියලා. ඔහේ පන්ති යනවා ඉවර යන්නේ. අන්තිම රිසල්ට් වල ෆේල් වෙනකන් දන්නේ නැහැ. අපි ඊළඟ ගානට යමු. ඔන්න අහන්නේ. වෙළඳ සැලක ඇති එක්තරා බීම වර්ගයක අලෙවිය පිළිබඳ රැස් කරගත් දත් ඇසුරින් අදින ලද ජාල රේඛය පහත දැක්වේ හරි. බීම 40 ඉරක් 45 ප්‍රමාණය අලෙවි වන දින 5ක් බව වෙළඳසැල් හිමියා පවසයි නම් ඒ දත්ත ජාල රේඛය අඳින්නලු. 40 45 කියලා මම මේ කර්සර් එකෙන් පෙන්වන තැන. එතනට දින 5 අඳින්නේ බබෝයාට පේනවා මේ මේක. දැන් මේක ඔය ඇඳනම් මෙන්න මෙතන 4 දින මම මේ පෙන්වන කර්සර් එකෙන් 4යි මෙතන 6. ඒ අතර මැදට එන්න ඕනේ. ඒ කෙලින් මෙන්න මෙතන ඔන්න ඔහම ඇඳනම් හරි. ඔය වගේ එන්නේ. හරිනේ.
දරවා ඒක ඇන්ද නම් එක ලකුණක් දාගන්න. ඔය වගේ ඇන්ද නම් හරි ඔච්චරයි. ඊට පස්සේ කියනවා ජාල රේඛයේ දත්ත ඇතුළත් සකස් කරන අසම්පූර්ණ වගුව සම්පූර්ණ කරන්නලු. බලමු මේ තියෙන 15යි 20යි අතර 2යි. එක දීලා තියෙන්නේ. 20 25 අතර තියෙන 6යි 8යි මැදින් බබු. ඒ කියන්නේ මෙතනට එන්නේ 7ක්. මෙතනට 7ක් එන්නේ. 20 25 ගාන දීලා 10යි කියලා. 30 35 අතර අපිට දීලා තියෙනවා හරියට බැලුවොත් 12ක් තියෙන මෙතන උස. මෙතනට 12ක් එනවා. ඊළඟට 8 හරි ලියලා තියෙන්නේ. ඊළඟට 5 එක ලියලා තියෙන්නේ. සමුච්චි සංඛ්‍යාත තීර පුරවන හැටි මතකද? මේ තීරුව තියෙන මේ තීරුවේ එකතුව ගන්න. මෙතන 2යිනේ. එහෙනම් මෙතන මුලින්ම 2යි. ඊට පස්සේ 2යි 7යි මෙතනට එකතුව 9ක් එනවා. 2යි මෙතන 2යි 7යි 9යි. 9යි 10යි ඊළඟට 19ක් එනවා. 19යි 12යි 29යි 31ක් එනවා එකතුව. 31යි 8යි 39ක් එනවා මෙතනට එද්දි එකතුව. 39යි 5යි එකතුව 44ක් එනවා මුළු එකතුව. එතකොට ඒක ලකුණු දාන්න මෙහෙම මුල් එක මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙතන ඇන්දට එක ලකුණයි. මේ වගුවේ මේ පැත්ත හරිනම් එක ලකුණයි. සමුච්චි සංඛ්‍යාත වක්‍රය මෙන්න මේ තීරුව හරියටම පිටවුවට ලකුණු 2යි. කියන්නේ එකතු 44 ආවට. ඒක ලකුණු 4ක් දැන්. ඊළඟට අපි තව පල්ලෙහාට ගියොත් සමුච්චි සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕනේ. ඒතර වක්‍රය ඇඳලා පස්සේ දැන් ඔයා දන්න වක්‍රය අඳින හැටි මම ඔයාලට පෙන්නන්නම් ඛණ්ඩාංක ටික. මෙහෙම තියෙන මම ඒක බෝඩ් එකේ අඳින්නම් ඔයාලට. ඔක මේ ගිය සතියේ විතර වගේ අපි කරේ. එතකොට අතොත් මේ මතකද Q3 හොයන්න ඕනේ. Q3 හොයන්නේ කොහමද? සම්පූර්ණ සමුච්චිත සංඛ්‍යාත එකතුව 44යි. Q3 හොයනවා නම් ගුණ කරන්නේ 4න් 3ෙන්. මතක ඇති. Q3 නම් 4න් 3. එතන 4 වරක් 44ට 11යි. 11 වරක් 3 33යි. ඔයා 33 වෙනි යගේ හොයන්න ඕනේ. හොයන විදිය මෙහෙම කරන්න. මේකේ සමුච්චිත සංඛ්‍යාත යනවා 33ට. 33 හොයනවා 32නේ 33 තියෙන කොටු ගාන ගණන් කරලා ගන්න. මම ගණන් කරලා උත්තරය අරන් දෙන්නම්. ඒකෙන් යා කරනවා ප්‍රස්තාරයට. ඒකෙන් මේ ප්‍රස්තාරයට යා කරනවා. යා කරලා මේ කැපෙන තැනින් පල්ලෙහාට අඳින්න ඕන. දැන් මම ඇදපු ප්‍රස්තාරයෙන් උත්තරය අරන් කියන්නම්. යා කරන්න කියන්නේ 33ටනේ. ඔයා හරියට බලන්න ඔයාට උත්තර ඇවිද්ද කියලා. 33න් යා කරොත් ඔයාට උත්තරේ එන්න ඕනේ හරියටම ගත්තොත් කීයද දන්නවද? 33න් ගත්තොත් ඔයාට 35 පහු වෙලා කොටු එකක් විතර එන්නේ. ඒ කියන්නේ 36ක් විතර තමයි තුන්වෙනි චතුර්ථකේ එන්නේ. ඇන්දොත් 36ක් දැන් මේක නම් අරගෙන ඉරයද 31ක් විතර වගේ තමයි ඔයාට උත්තරේ එන්නේ මේකේ. Q3 31යි. ඊට පස්සේ Q1 හොයනවා නම් 44යි දැන් එකතුව මේකේ. එයා ගුණ කරන්න Q1 නම් කියෙන්ද 4න් 1. දැන් මේ පාඩම දන්නේ නැති කෙනෙක් ඉන්නවත් දන්නේ නැහැ. එහෙම වුණොත් බය වෙන්න බෑ. ඒව කරනවා ආයෙ මුලින් ඉඳන්. ඒතර 4න් බෙදුවාම 44ට 11 11 වරක 11 11 වෙනි අගය හොයනවා. ඒතර මේක දිගේ ගියා 11ට. මෙතන 10 11ට ගිහිල්ලා 11න් මේකට යා කරන්න ඕන. යා කරලා පල්ලෙහාට එනවා. ඒකත් මම ඇඳලා බලන්නම් මම ඇඳපු එකෙන් කීය දෙන්නේ කියලා. 11න් යා කරාම සාමාන්‍යයෙන් එනවා
25යි කොටු 2ක් කොටු 1ක් විතර. ඒ කියන්නේ 26ක් 27ක් විතර එන්නේ. 26 27 විතර වගේ අගයක් තමයි එන්නේ. අපි 27ක් ගමුකෝ. ඔන්න Q එක. මෙතන චුට්ටක් ඉන්න 30 එක නෙමෙයි මෙතන 36 හොඳ 36 ගේන්නේ 36 එන්නේ 31 නෙමෙයි 36 Q එකට පා මෙහෙම ලං කරාම එන්නේ 27 ඒතර අන්ත චතුර්ථක පරාසය අහන්නේ අන්ත චතුර්ථක පරාස කියන්නේ Q3ෙන් Q එක අඩු කරන්න ඕනේ Q3ෙන් Q එක ඒතර Q3 36 Q එක 27 අඩු කරාම 16න් 7ක් 9 අන්ත චතුර්ථක පරාසය 9ක් විතර එන්නේ. දැන් ඔයාට මේක ඇවිල්ලා තිබුණොත් 26 36න් 26. එතකොට 10යි උත්තරේ. එහෙම ලකුණු සාමාන්‍යයෙන් හම්බ වෙනවා ඔයාට. එතකොට ඒකේ ලකුණු දාගෙන මම ලකුණු කියන්නම්. හැබැයි ගොඩක් අය අද වැඩේ හොඳට කරා කියලා මට හිතෙනවා. ලකුණුත් මම කියන්නේ ඒකේ ලකුණු මම ඔයාලට කලින් කිව්වා. ඔය සමුච්චය සංඛ්‍යාත වක්‍රයේ ඉතින් සාමාන්‍යයෙන් ඔයාගේ හරිනම් හොඳට ඔයාට ලකුණු 3ක් විතර ඔකට හම්බ වෙනවා. ඒතර අර ඉස්සෙල්ල උඩ කොටසේ ලකුණු 4යි මෙතන 3යි 7යි. ඊට පස්සේ පළවෙනි චතුර්ථකයේ හෙව්වට 1 ලකුණයි, තුන්වෙනි චතුර්ථකයේ හෙව්වට 1 ලකුණයි, අන්ත චතුර්ථක පරාසය හෙව්වට 1 ලකුණයි. ඔය ලකුණු 3යි. ඔය ලකුණු 10ක් එකතුව තියෙනවා. ඒකෙනුත් 10න් ගාන දාන්න 10න් ඔයාට කීයක් විතර තියෙනවද කියලා. ඒතර ඔයාට මම කියන්නම් දැන් ඊයේත් මම කිව්වා ඊයේත් කිව්වා මම ඔක ඊයේ නෙමෙයි සිකුරාදානේ ෆස්ට් එක ලකුණු දැන් ඔයා මුල් එක ලිව්වා නම් ඒකේ ලකුණුත් එකතු කරගන්න. එදා පළවෙනි කොටස කෙටි ප්‍රශ්න ටික ලිව්වනේ. ලිව්වා නම් ඒකත් එකතු කරගෙන ඔයා ලකුණු දාගත්තොත් ඔයාට සාමාන්‍යයෙන් එන ලකුණු ගන්න බලත හැකියි එතකොට.